කලා විෂයපතේ රැකියාවක් උත්පාදනය කළ හැකි විෂය අඩුයි. එහෙනම් ඒ රැකියාව උත්පාදනය විය නොහැකි විෂයන් ඉවත් කළ යුතු කියලා උන් තීරණය කළා. අනේ මේ රැකියාව උත්පාදනය කළ නොහැකි විෂයන් හැටියට හම්බුනේ මොනවද? ඉතිහාසය, සාහිත්‍ය, සමාජ විද්‍යාව, දර්ශනය වගේ විෂයන්. මේවා වලින් දැන් ඉතිහාසය කියන්නේ මොකක්ද ගන්නවා රසායන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කී දෙනෙක් නිලධාරීන් පත් කරගන්න. එතකොට ඒද සාහිත්‍ය ඉගෙන ගන්න මොනවද කරන්න පුළුවන්? සාහිත්‍ය ඛණ්ඩ දීලා තැහුවා. සාහිත්‍ය මොනවද හම්බ කරන්න පුළුවන්? දර්ශනය විෂය, සමාජ විද්‍යා විෂය මේ වලින් මොනවද කරන්න පුළුවන්? කියලා තර්ක කරලා මේ විෂය ටික අධ්‍යාපන විෂය නිර්දේශයෙන් අයින් කළා. ඊට පෙර 72කට පෙර ඉගෙනගත්තු අය අනිවාර්ය විෂයක් ලෙස ප්‍රාථමික ශ්‍රේණිය වල ඉතිහාසය නැමැති විෂය ඉගෙන ගත්තා. 72කින් මෙපිටට විෂය පතේ ඉතිහාසය කියලා විෂයක් තිබුණේ නැහැ. අලුතෙන් විෂයක් අතුල් කළා. social studies කියලා. සමාජ අධ්‍යයන. මෙතනින් වැඩිදෙනෙක් සමාජ අධ්‍යයන විෂය කරපුවා. ඒ සමාජ අධ්‍යයන විෂය වලට ඉතිහාසයෙන් කැලලයි, සාහිත්‍යයෙන් කැලලයි, සමාජ විද්‍යාවෙන් කැලලයි, දර්ශනයෙන් කැලලයි ඒකවල අච්චාරු විෂයක් හැදුවා. එතකොට කවුරුනේ හොඳ ඉතිහාසය නැහැ නේද? නෑ නෑ සමාජ විද්‍යා විෂය බලන්න අහවල් පිටු ඉතිහාසය පාඩමක් තියෙනවා. ගමු කුමාරයා හතන්දේ තියෙනවා. කියලා කියනවා. නමුත් ඉතිහාසය කියන්නේ ඒක නෙවෙයි. මෙන්න මේ හේතු කොටගෙන 2000ට ගොඩ නැගෙන පුරවැසියාගේ මේ ලේනහර තුල ඉතිහාස විෂය නැහැ. ඉතිහාසය ඉගෙන ගන්න ලෝකයේ අනිත් රටවල් වල රස්සාවක් ගන්න නෙමෙයි. ලෝකේ හැමතැනම ඉතිහාස විෂයක රස්සාවල් නැහැ. නමුත් ඉතිහාසය ඉගෙන ගන්න පුරවැසි අයිතියක් හැටියට. ඒ සෑම රටක ජීවත් වෙන පුරවැසියෙකුට ඒ පුරවැසි ඉතිහාසය තමන්ගේ රටේ ඉතිහාසය දැනගෙන තියෙනවා. ඔහු වෛද්‍යවරයෙක් වුණා වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වුණා වෙන්න පුළුවන්, රටකල්පාරයෙක් වුණා වෙන්න පුළුවන්, හොරෙක් හවුරෙක් වුණා වෙන්න පුළුවන්. හැබැයි ඔහුගේ ඉතිහාසය දැනගන්නවා. ලෝකයේ අනිත් රටවල මේ මෝඩකම් කලේ නැහැ. ඉන්දියාවවත්, ජපානයවත්, මේ කොරියාවවත්, ආසියාවේ රටවල්වත්, එංගලන්තය, ඇමරිකාව කෙසේවත් මේ වරද කලේ නැහැ. අපි මේ වරද කරගත්ත හේතුවෙන් 2000ක ගොඩ වැදෙනකොට අපේ ඉතිහාසෙ බෑ. මේ අපේ රටේ ඇතිවෙච්ච බොහෝ වියවුල්, බොහෝ ප්‍රශ්න, ජාතිවාදී අරගල, ආර්ථික අරගල, දේශපාලන අරගල පවා මම දකින්න පටන් ගත්තා මේ ඉතිහාසයේ නොදැනුවත්කම නිසා සිද්ධ වෙන දේවල් කියලා. මොකද අපි නිවැරදි ඉතිහාසය ඉගෙන ගත්තා නම් ඉතිහාසය වනාහි ජාතිවාදීන් තොරයි කියන ඔක්කො වෙනවා. අපේ ඉතිහාසයේ ජාතිවාදයක් නැහැ. අපේ ඉතිහාසයේ දෙමළ සිංහල මුස්ලිම් බර්ගර් ගහලත් නැහැ කවදාවත්. ඒ එළාර දුටුගැමුණු සටන අපි අර්ථකථනය කරනවා මේ දෙමළ සිංහල සටනක් හැටියට. නෑ. එළාර දුටුගැමුණු සටන වනාහි දේශීය රජෙක් විජාතීය රජෙකුට විරුද්ධව කරපු කැරැල්ල. ඒ නිසා මේ රටේ හිටපු දෙමළ සිංහල දෙපැත්තට බෙදලා ගහගත්තා නෙමෙයි. එළාරකගේ කාලිංග වංශික දකුණු ඉන්දියාවෙන් ලංකාවට පමුණුව විදේශීය ආක්‍රමණය. එතෙන් සිට වේලුපිල්ලේ ප්‍රභාකරන් දක්වා ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම රාජ්‍යයක් කියලා සටන් කළා නම් ඒ හැමෝම විදේශිකයෝ. විදේශිකයෝ. 13 වෙනි සියවසේ තමයි පළවෙනි ද්‍රවිඩ පාලකයා යාපනයේ පත් වෙන්නේ ජාවක චන්ද්‍රවහන්. චන්ද්‍රවහන් වෙන්නේ ජාවා රටේ. ඒකයි ජාවක චන්ද්‍රවහන් කියන්නේ. ඒකයි යාපනයේ ජාව කච්චේ කියන්නේ. ජාවක කච්චේ. ජාවකෙන් හිට බලන්න. එතෙන් සිට වීරපාණ්ඩේ, ආර්ය චක්‍රවර්ති, සංකිලිල දක්වා මේ හැමෝම දකුණු ඉන්දියාවෙන් මේ චෝල, චේර, කේරළ ආදී ප්‍රදේශ වලින් ආපු මේ විජයනගර සම්ප්‍රදායේ මහ ලොකු දේශපාලනික වියවුල් කරුවා. කාලිංග මාගල මේ ඔක්කොම විදේශිකයෝ. ඒ නිසා විදේශීය ආක්‍රමණය රට විජාතීය ආක්‍රමණයෙන් බේරා ගන්නට දේශීයයන් එකතු වෙලා සටන් කළා මිසක් ලංකාවේ දෙමළ සිංහල මිනිස්සු ගහත් කියලා අපේ ඉතිහාසයේ නැහැ. අපේ මහාවංශේ නැහැ. මෙන්න මේ සත්‍යය අපි වහං කරනවා. අපි ඉතිහාසය දන්නේ නැහැ. අපේ කවුරුත් ඉතිහාසය බලන්නේ නැහැ. ඉගෙනුනේ නැහැ. ඒක දන්නේ නැති නිසා අපිට උටින් කියනවා ඉතිහාසය මෙන්න මෙහෙම කළා. දුටුගැමුණු රජු සිංහල වීරයා එළාරෙන් දෙමළ ද්‍රෝහියව මැරුවා කියලා බොරු ගන්න. එහෙම එකක් නැහැ. ඊට වඩා හුඟක් සංකීර්ණයි. ගමු කුමාරයා එළාර වල හතනිය කොට ඔහු වෙනුවෙන් වෙනම සොහනක් බැලඳ. ඒ සොහන ඉදිරි පිටින් යන හැමෝම ඊට ගෞරව කරන්න කියලා නම් කළා. ඒක හරි ධීරෝත්පත්ති බොහොම ධීර සාධන. ඒක මේ අද අපි අපේ වර්තමාන කාලීනව විග්‍රහ කරන එක වැරදි. ඒ නිසා මේ එක උදාහරණයක්. තව නොයෙක් දේශපාලනික ආරවුල් අපේ රටේ ඇති වෙන්නේ අපි නිවැරදි ඉතිහාසය නොදන්නකම කියලා කියන රීඩින් එකේ කියන තියරීම මට තිබිච්ච නිසා මම මේ ව්‍යාපෘතියට අත තිබ්බා. මම මහා සිංහලේ වංශලතාව කියන වැඩසටහන ආරම්භ කරා. අවුරුදු 4මාරක් තිස්සේ මම වැඩසටහන් 120ක් පැය දෙකේ වැඩසටහන 120ක්. එතකොට පැය 240ක්.
ලංකාවේ විද්‍යාර්ථීන් ඉතිහාසඥයින් 18 දෙනෙක් එක්ක පැය 240ක සංවාදයක් මම පැවැත්තුවා. අවුරුදු 4ක් තිස්සේ මේ සංවාදයේ ලංකාවේ වායුගෝලයට එක්ක හවුණා. ඒ වැඩසටහන පුරා අපි ඉල්ලා සිටියා මේ ඉතිහාසය පිළිබඳ තිබිච්ච දේශපාලනික තහනම් ඉවත් කරන්න කියලා. මේ අපේ ඇහිලා අවසානයේ 2006 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනවා යලිත් අර අවලංගු කරපු විෂය අපේ විෂය පතේට ගේන්න. මම මේකන සන්තෝෂ වෙනවා. ඒක අපි කරපු ප්‍රවර්ධන ක්‍රියාවක් කියලා. එතෙන් සිට තමයි මම කියන්නේ මම ඉතිහාසඥයෙක් නෙවෙයි. මම ඉතිහාස ප්‍රවර්ධකයෙක්. ඒ ප්‍රමෝට් කෙනෙක්. ඒ නිසා මම ඉතිහාසඥයෝ කියපු ඉතිහාසඥයෝ හොයා දුන්නු අලුත් තොරතුරු මේවා අරගෙන මේ සාකච්ඡාවකට මම සූදානම් වෙලා ඉන්නවා. ඒ සාකච්ඡාවට මම විදේශීයව ආරාධනා කරනවා. මේ මම කියන 4 වෙනි විතර රට. මම ඒකට සන්තෝෂ වෙනවා. අපේ රටේ අය විදේශගතව ජීවත් වෙලා ඉනකොට අපි සංගීත සංදර්ශන බලනවා, නැටුම් නටනවා, චිත්‍රපටි බලනවා, නාට්‍ය නරඹනවා. ඒ සියල්ල පවතිමින් අපි මේ වගේ මණ්ඩපයක් හදා ගන්නවා සංවාද කරන්න. වාද කරන්නේ සංවාද කරන්න. උත්තම අර්ථයකින් යුක්තව හොඳ සංවාදයක් පවත්වන්නට මේ විදේශවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට මණ්ඩපයක් තියෙන්න ඕන. ඒ අරමුණෙන් බිහි කරගත්තු මේ මණ්ඩපයට ගෞරව පිණිස තමයි මම මේ සියලු වැඩ කටයුතු මැද්දේ මේ කාලයේ මෙලෙස යොදාගත්තේ. දැන් අතීත ලෝකයේ ලංකාව ලොකු රටක්. කියන මම මේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව සඳහා මම භාවිතා කරන මූලාශ්‍රය බොහෝ විට දේශීය මූලාශ්‍ර නොවේ. දැන් අපිට ඉතිහාසය ගන්නේ මහා වංශය හරහානේ. මහා වංශය, දීප වංශය, තූප වංශය, වංශත්‍යප්පකාසිනිය, පූජාවලිය මේ ආදී බොහෝ අපේ රටේ තමයි ආසියාවේ තිබිච්ච වටිනාම කියන වංශ කතා සාහිත්‍ය නිර්මාණය කළේ අපි. ඒ කියන්නේ වෙනම පුරාජේරුවක් තියෙනවා. කවදාද දවසේ මට ආපහු වමුදී මහා වංශය ගැන කතා කරන්න. මහා වංශය ගැන මට ඕන තරම් කතා තියෙනවා. ඒකට විරුද්ධවත් එකඟවත් දෙපැත්තෙම කතා තියෙනවා. මහා වංශේ බොරු කියලා කියනවා කියලා අපිට සාකච්ඡා කරන්න සම්මාන කරන්න පුළුවන්. නම් මහා වංශය අපි මලකට පැත්තකින් තියලා මේ මාතෘකාව සාකච්ඡා කරන්න යන්නට ඕනේ අපි මේ ජාත්‍යන්තර දෘෂ්ටියකින් එන්නට ඕනේ. අද අපි වර්තමාන ලෝකේ ජාත්‍යන්තර ලෝකයක්. අපි වර්තමානයේ ජාත්‍යන්තර ලෝකේ අපිට මේ කොදෙව් මානසිකත්වයෙන් මිදෙන්න ඕන. අපි මේ රට මගේ රට මාව උපදිනු රට හැදෙන වැඩෙන රට මාගේ මව් රට කියලා. මේක මේ ඔබ මොනවා කිව්වත් මම මගේ සිතුවිලි ඉන්නේ මොකද මගේ රට මෙහෙමයි. කියලා අපිට එහෙම කොදෙව් මානසිකත්වයකින් ඉන්න බෑ. අපි ජාත්‍යන්තර ලෝකයකට දැන් මොන දීලා ඉන්නේ. අපි ඒකෙන් අපිට මිදෙන්න බෑ මිදෙන්න ඕනෙත් නෑ. ඒ නිසා ජාත්‍යන්තර ඇස මේක කවුරුත් ඉතර උනන්දු වෙලා හෙව්වේ නෑ. අතීත ලෝකයේ ලංකාව ගැන කොහොමද කතා වුනේ? මේ මූලාශ්‍ර බොහොමයක් තියෙනවා. අති විශාල මූලාශ්‍ර ප්‍රමාණයක් තියෙනවා ලංකාව ගැන ලෝකය කතා කරන. මම එකතු කරලා තියෙනවා 200 ගානක නාමලයිස්ට්ක් හදන්න පුළුවන් ලංකාව ගැන කතා කරනවා. පළවෙනිම ලංකාව ගැන කතා කරන අපි කවුරුත් නොහිතන කෙනෙක්. මුලින්ම තප්පරදෙන් අපේ රටේ කිව්වේ තප්පරදෙන් කියලානේ. මුලින්ම කිව්වේ තප්පරදෙන් කියලා. ඒ කියන්නේ තප්පරදෙන් කියලා කිව්වේ ග්‍රීකයෝ. ග්‍රීක අකුරු වලින් තම්බපන්නි කියන එක ලියපු හැටි තමයි ඒ. දැන් කොළඹ ගියාම මේක ලිව්වේ කලම්බෝ කියලා. මීගමෝ කියන එක ලිව්වේ ඉංග්‍රීසියෙන් නිගම්බෝ කියලා. ගාල ගෝල් වුණානේ. කෑ ගාලා කේ ගෝල් වුණානේ. කන්ද කැන්ඩි වුණානේ. ඒ වගේ මේ භාෂාවන්ට අනුව මේ શબ્ද වෙනස් වෙනවා. අපේ රටේ ඒ කාලේ කිව්වේ තම්බපන්නි කියලා. තම්බපන්නි, තාම්‍රපන්නි, තප්‍රවන්නි, තප්‍රබානා, තප්‍රවේ. ඔන්නෝම මේක ක්‍රමක්‍රමයෙන් වෙනස් වුණා. වෙනස් වුණා ග්‍රීකයෙන් තප්‍රවේ කියලා කියන ප්‍රමාණයට තම්බපන්නි. පළවෙනි වතාවට තම්බපන්නි කියන වචනේ ලෝකේ අතීත ලෝකේ සාහිත්‍ය අපිට හම්බවන්නේ ඇරිස්ටෝටල්ගෙන්. අපි ඇරිස්ටෝටල් වඳුරන ඇරිස්ටෝටල් ගැන අපි ඉගෙන ගන්නවා තාර්ක ශාස්ත්‍රයට, විද්‍යාවට, කලා විචාරයට. අපි නොයෙක් ආකාරයෙන් අපි ඇරිස්ටෝටල් ඉගෙන ගන්නවා. නමුත් අපිට කවුරුත් කියලා දීලා නැහැ ඇරිස්ටෝටල් තමයි ලංකාවේ ගැන පළවෙනිම වාක්‍යය ලිව්වේ කියලා. ඕකේ ඩූමැන් ඩේ කියලා පොතක් තියෙනවා. ලෝක භූගෝල විද්‍යාව ගැන. ඉන්ටර්නැෂනල් ජියෝග්‍රැෆි ගැන භූගෝල විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයෝ දන්නවා ඩූමැන් ඩේ ගැන. ඒගොල්ලන්ට ඒක ඒගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකක්. මේ ඇරිස්ටෝටල්ගේ පොත. මේ ඩූමැන් ඩේ කෘතියේ ඇරිස්ටෝටල් එංගලන්තයේ හඳුන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය තප්‍රවේණයට වඩා තරමක් විශාලය කියන වාක්‍යය. බ්‍රිතාන්‍ය තප්‍රවේණයට වඩා තරමක් විශාලය කියන එක තමයි ඇරිස්ටෝටල්ගේ ප්‍රකාශය. මම අදත් දන්නවා තප්‍රවේණය ලංකාවේ බ්‍රිතාන්‍යයට වඩා හුඟක් පුංචි. තරමින් ගත්තත් හුඟක් පුංචි. බ්‍රිතාන්‍ය ලංකාවට වඩා විශාලයි. නමුත් ඇරිස්ටෝටල් ලියනවා බ්‍රිතාන්‍ය තප්‍රවේණයට වඩා තරමක් විශාලයි කියලා. මේ ඇයි? මේ විශාලත්වයේ හේතුව මොකද්ද? මේ මුදු කාදනයට ලක් වෙලා මේක හීන්දෑරි වෙලා.
මොකක් හරි වෙන භූගෝලීය කාරණාවක් මත මේක පුංචි වෙලා. මෙන්න මේ කාරණාව තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ ලංකාව එන්නේ පුංචි උනේ මොකද? අවසානයේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ බවටපත් වුණා. ඉතින් ඉන්දියන් සාගරයේ කඳුළු බිඳුව බවටපත් වුණා. මේ අපි ඊට පස්සේ මේ පුංචි කොදෙව් මානසිකත්වයකටපත් වුණා. අතීත ලෝකය ඊට වඩා වෙනස්. මෙන්න මේ ගැන කතා කරන්නට අපිට තියෙන හොඳම මූලාශ්‍රයක් තමයි ලෝක සිතියම.